ආයිබෝවන් සුබදැසනක් වේවා. ආරම්භ කරන්න සූදානම් පත්තර මේන්තුව. ගොඩක් දවස් පත්තර මේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ හොඳකාරවම දන්නවා මේ වන විට ලෝකයේ තත්ත්වයන් ලංකාවේ තත්ත්වයන් අපි මුලින්ම කතා බහ කරනවා කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. කොරෝනා සම්බන්ධයෙන් කතා බහ කරාම කොරෝනා වලට මොකද වුනේ, අපේ රටට මොකද වුනේ, කොරෝනා නිසා රටට මොකද වුනේ කියලා මේ වන විට අපි යාවත් කාලින වෙලා තියෙනවා. එහෙම නැත්නම් අප්ඩේට් වෙලා තියෙනවා. දිගින් දිගටම දිනෝෂ කතා බහට ලක් කරා ලෝකේ තත්ත්වයත් මේ රටේ තත්ත්වයත් මොකද කියලා. අපි හැම දවසකම උදේ පාන්දරම මේ මෙනෙහි කරමින් දවස ආරම්භ කරනවා. හවසට රාත්‍රියේදී නිදා ගන්න යනකොටත් මේ මෙනෙහි කරමින් නිදා ගන්නට යනවා. අපි පරිස්සම් වුණේ නැත්නම් මෙය ඉතා විශාල වශයෙන් බලපාවි මේ රටට. දැනට කොරෝනා තත්ත්වය කළමනාකරමින් සිටින නිසා අපි ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම දැනුවත් කරමින් තමයි කතා බහ කරමින් යන්නේ. අදත් ප්‍රධාන පුවත්පත් ගණනාවක් අපේ අතේ තියෙනවා. අපි සූදානම් ප්‍රධාන පුවත්පත් වල තොරතුරු අරන් එන්න. ඔක්කොටම කලින් ලෝකේ කොරෝනා තත්ත්වයත් අද දවස ගැනත් දිනුෂත් එක්ක කතා බහ කරමු. අයිබෝන් සුබදැසනයි. බුද්ධික මේ අද දවස ගැන කිව්වම දැන් ලෝක තත්ත්වය කියලා කියන්නේ කොවිඩ් වල තත්ත්වය. එතකොට දැන් අද දවස අප්‍රේල් මාසේ 20 වෙනිදා හරිද? අප්‍රේල් මාසේ 20 වෙනිදා ලෝක මිහිතල දිනය. World Earth Day එක. එතකොට මේ වසරේ තේමා වෙන Restore Our Earth. Restore Our Earth. එහෙම නැත්නම් අපේ මේ මිහිතලය ප්‍රතිෂ්ඨාපනය කිරීම, නැවත පිළිවෙලකට සකස් කිරීම. අර බුද්ධික කිව්වාගේ COVID-19ත් එක්ක මුළු ලෝකයේම අවධානය යොමු වෙන්නේ, නාභිගත වෙන්නේ කොවිඩ් සම්බන්ධයෙන්. ඒ කියන්නේ ලෝකේ පහුගිය අවුරුදු එකහමාරක විතර කාල සීමාව තුළ කුමන දිනයක් සැමරුවත් ඒකේ තේමාව බවට අවසානයේ දෙනවා මේ COVID-19 නිසා ඇති කරපු බලපෑම. එතකොට විශේෂයෙන්ම COVID-19 තත්ත්වයක් එක්ක ලෝකය නැවතවතාවක් හිතන්න පටන් ගත්තා අපි ජීවත් වෙච්ච විදිය හරිද කියලා. ඒ නිසා මේ නැවතවතාවක් මිහිතලයේ ප්‍රතිෂ්ඨාපනය කරමු කියන මෙවර තේමාවෙත් අවසාන අරමුණ වුන් සඳහන් කරනවා. දැන් විශේෂයෙන්ම නිර්මාණාත්මක චින්තනය, ඒ වගේම හරිත සංකල්පය තවදුරටත් සංවර්ධනය කිරීම සහ මේ ස්වාභාවික ක්‍රමවේදයන් පිළිබඳව වග විභාගයකින් යුතුව කටයුතු කිරීම, ස්වාභාවිකත්වයට පුළුවන් තරම් ඉඩකඩ දෙන්න ඕනි කියලා. ඒ අනුව ලෝකය අවදානම් සහගත තැනකට ඇවිත් තියෙන මොහොතක අද ලෝකය මිහිතල දිනේ සමරනවා Restore Our Earth. එහෙම නැත්නම් නැවත වතාවක් මිහිතලය ප්‍රතිෂ්ඨාපනය කිරීම, පිළිවෙලකට සකස් කිරීම කියන තේමාව ඇතුව. එහෙම කරන්න හේතු වෙන බුද්ධික මේ ගෙවී ගියපු දවස ඇතුළත, පැය 24 ඇතුළත, මොකද අද කියලා කියන්නත් බෑ, ඊයේ කියලා කියන්න බෑ. මොකද දැන් ග්‍රීනිච් වෙලාවෙන් ගත්තොත් මීට විනාඩි 6කට 8කට විතර කලින් තමයි මේ යාවත් කාලන කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ග්‍රීනිච් වෙලාවෙන් 28 වෙනි මිනිත්තුවේ. හරිද? ඒකට පැය 5:20ක් එකතු කරන්න බෑ. ඊයේ දවසට 6,53,439ක් අලුතෙන් රෝගීන් වාර්තා වෙනවා ලෝක පුරා. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ඉදිරියෙන් ඉන්නේ. ඉන්දියාවේ ඊයේ දවසට විතරක් 2,56,947ක් අලුතෙන් රෝගීන් හඳුනා ගන්නවා. 2,56,947ක්. බ්‍රසීලයේ තමයි තුන්වන තැනට ඉන්නේ. මෙහෙම ඉලක්කම් එකතු කළයින් පස්සේ ලෝකයේ අද වෙනකොට වාර්තා වෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව 14,26,85,469ක්. 14,26,85,469ක්. එයින් 30,42,825ක් ජීවිතය හැර ගිහිල්ලා. ඒතර ලංකාවට આવොත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය තමයි යාවත්කාලින කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය. ඊයේ රෑ 11:04ට යාවත්කාලින කරනවා. ඒ අනුව ලංකාවේ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,709යි. ඊයේ දවසට රෝගීන් වාර්තා වුණේ නැහැ කියලා උන් සඳහන් කරනවා. මරණ සමස්ත සංඛ්‍යාව මේ වෙනකොට 617ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. 93,113ක් සුවවල ගෙදර ගිහිල්ලා තියෙනවා. හේතුව වාර්තා වුණා 96,439ක් සමස්ත රෝගීන්. ඒ 96,439න් රෝගීන් 93,113ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඒක තමයි ලංකාවේ තත්ත්වය. අපි ලෝකෙ ගැන, අපේ රට ගැන තොරතුරු හොයාගෙන ගියා. දිගින් දිගටම මතක් කරා මුවා ආවරණ පළඳින්න කියලා. ඊයේ ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මැතිතුමා සම්බන්ධ වෙච්ච වෙලාවෙත් සමාවෙන්න අපිත් එක්ක පැහැදිලි කරලා දුන්නා. මේ මාසෙදි පරිස්සමෙන් ඉන්න නම් මේ මාසේ 3 වෙනි රැල්ලක් ආවේ නැහැ කියලා කියන්න නම් දැම්මම පරිස්සම ඉතාමත්ම වැදගත් කියලා. අද පුවත්පත්වල මේ තොරතුරු සඳහන් වෙනවා. අපි සූදානම් ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් හොයාගෙන යන්න.
අපි දිනමින පුවත්පතෙන් ආරම්භ කරන්නන් මුල් පුවත දිනමින තියෙන්නේ වරාය නගර ව්‍යාපෘතියෙන් රටේ භෞමික අඛණ්ඩතාවයට හානියක් වෙන්නේ නැහැ කියලා දිනමින පුවත්පත ප්‍රකාශ කරලා තියෙනවා. සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක් තමයි දිනමින වාර්තා කරන්නේ. පහන් විජේසේකරයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන නීතිමය රාමුවක් තුලයි. අධ්‍යාපන ප්‍රතිසංස් කරන විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ ඉගෙනුම් සංවර්ධන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරා. හෙතම මේ බව පැවසී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ සියලු කටයුතු සිදු කරන බැවින් කිසි විටක මේ වෙනත් රටක භූමියක් වශයෙන් හොවා දැක්වීම වැරදි සහගත බවත් ප්‍රකාශ කරා කියලා දිනමින පුවත්පත මුල් පුවතට සඳහන් කරනවා. එහි වැඩි වශයෙන් සඳහන් කරනවා 6 වෙනි පිටුවේ කොහොමද මේක සිද්ධ වෙන්නේ. ඊයේ දවසේදී දිනෝෂත් මමත් මේ පිළිබඳව ඔබට කරුණු දැක්වුවා, පුවත්පත්වල තියෙන කරුණුම ගැන හැර දැක්වුවා. ඒ වගේම තමයි ඊයේ උදේ 7 වෙනි පැයේදී අජිත් නිවල් කබ්ඩාල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් රට තුල ප්‍රබල පෘතුල අවබෝධයක් තියෙනවා මේ වරාය නගර ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. උසාවියේ තීන්දුවත් ලැබෙනකන් හැමෝම බලාගෙන ඉන්නවා. අද රෑ 10:30ටත් බුද්ධික මේක ගැන තවත් දුරටත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා සාකච්ඡාවක් පැවැත්වෙනවා. බුද්ධිකුව උසාවිය තීරණය කළයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරાવી මේකේ අවසාන තීන්දුව ලබා දෙවි. ඔව් මේකේ මේ පනත් කෙටුම්පතේ තාක්ෂණික කාරණා ආණ්ඩු ක්‍රමසාවට අදාළ නොවන තැන් තියනවද මේ කාරණා පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබා දෙවි. මේ පනත් කෙටුම්පත සඳහන් වෙන්නේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව කියලානේ. පෝට් සිටි පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් 19න් 14ක්ම ඊයේ දවසට කරුණු දක්වල අවසන්. අතරමැදි පෙත්සම් 8කුත් ගොනුවේ කමල් මහේන්ද්‍ර වීරරත්නයි අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරන්නේ. එතකොට පෙත්සම් 19න් 14කම කරුණු දැක්වීම ඊයේ දවසට අවසන් කළා. අද පෙරවරු 10ට ඉතිරි පෙත්සම් 5 සම්බන්ධයෙන් පෙත්සම් පාර්ශ්වයේ නීතිඥවරුන් කරුණු දැක්වීම ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර එකී පෙත්සම් 19ට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඊයේ දිනේ තුල මැදිහත්කාර පෙත්සම් 8ක් ගොනු වුණා. ඉන්ටර්වෙනියන්ට් පෙටිෂන්ස් කියලා කියන්නේ ඒවා 8ක් ගොනු වුණා. විශේෂයෙන්ම මහාචාර්ය ජී.එල්. පිරිස් අමාත්‍යතුමා ප්‍රමුඛ 8 දෙනෙක් ඒ මැදිහත්කාර පෙත්සම් ගොනු කළා. ඒවට අදාළව කරුණු දැක්වීමත් අද දවසේදී සිදු වෙනවා. දැන් ඊයේ දවසේදී මතු කරපු අදහස් පිළිබඳව සම්පින්ඩනයක් කමල් මහේන්ද්‍ර වීරරත්න මව්බිම් පුවත්පතට සඳහන් කරනවා. අර පෙත්සම් 14ම කරුණු දැක්වීම් වල සමස්යක් විදිහට ගත්තාම මේ පනත් සියල්ලෙහිම මේ පෙත්සම් සියල්ලෙහිම අන්තර්ගතය වූයේ ඉකුත් 10 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසම ස්ථාපිත කිරීම සඳහා වූ යෝජිත පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධානතම වගන්තීන් වන 1, 2 සහ 3 කියන වගන්ති ඇතුළු වගන්ති රැසකට අනුකූල වෙන්නේ නැති නිසා 3න් 2කට නොඅඩු බහුතරයක් සහ ඉන් අනතුරුව ජනමත විචාරණයක් ඕන කියලා තමයි අර ඊයේ කරුණු 17 එමෙන්න පෙත්සම් 14කටම කරුණු දක්වමින් සඳහන් කරපු අදහස් වල සම්පින්ඩනය කියලා මව්බිම් පුවත්පත සඳහන් කරනවා. බුද්ධික කියපු කාරණාව නැවත වතාවක් මතක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරා. මොකද නීතිපතිතුමා ආණ්ඩුවට උපදෙස් දීලා තිබුණේ. මත නීතිපතිතුමා ලිපි ලිඛිතව දක්වලා තිබුණා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටීමක් නැහැ කියලා. ඒ අනුව තමයි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න රජය තීරණය කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ක්‍රමවේදයේ යම් තාක්ෂණික ගැටලු තියෙනවා නම් ඒවා නිරාකරණය කරලා දෙවි කියන එකයි විශ්වාසය. අපි පැහැදිලි කරනවා මහවැලි ව්‍යාපෘති සම්බන්ධයෙන් ගත්තත් ඊට පස්සේ නිදහස් වෙළඳ කලා ව්‍යාපෘති සම්බන්ධයෙන් ගත්තත් මීට වඩා එහා ගියපු කාරණාවල් ගණනාවක් තිබුණා. ඒ සම්බන්ධයෙන් කවුරුත් කතා බහ කරේ නැහැ. නමුත් ඉතාමත්ම විවෘතභාවයෙන් යුතුව කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මේ දිනවලදී කතා බහක් ඇති වෙලා තියෙනවා. එහි මතක් කරන්න කැමති හෙක්ටයාර 269ක් තමයි අලුතින් මේ රටට එකතු වෙච්ච භූමි ප්‍රමාණය. ඉන් හෙක්ටයාර 91ක් පොදු පහසුකම් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. එතකොට හෙක්ටයාර 116ක් වෙනුවෙන් තමයි මේ නීති පද්ධතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා බහ කරන්නේ. 43ක් චීන සමාගමටත් ඒ වගේම තමයි 23ක් රජයටත් අයිති විදිහට තමයි සංවර්ධන කටයුතු සිදු කිරීමට කටයුතු කරලා තියෙන්නේ. 100%කම පරිපාලන අයිතිය ශ්‍රී ලංකා රජයේ සතු කියන කාරණාවත් 5 දෙනෙකුත් 7 දෙනෙකුත් අතර ප්‍රමාණයක් කොමිසමක් විදිහට පත් කරලා මේ රජය මේ පාලනය කරන්න හදනවා. සීලම මුදල් බලතල සියලු දේවල් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කරන බවත් අපි ඊයේ දවසේදී තොරතුරු අනාවරණය කරගත්තා. අද පුවත්පත මුල් පුවතට අරගෙන අවිල්ලා තියෙනවා එන්නත් දෙවනි එන්නත දීම සම්බන්ධයෙන් කොවිඩ් එන්නත දෙවනි මාත්‍රාව කවදාද ආණ්ඩුවට සැලසුමක් නැහැ කියලා පළාත්
කිහිපයකින් කොවිඩ් රෝගීන් වාර්තා වීම නිසා ආර්ථිකයට වාසි නොවන සියලුම උත්සව අවලංගු කරන්න කියලත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමය කියනවා. මේකත් එක්කම මැයි මාස පළමු සතියේ සිට දෙවන එන්නත දෙනවා කියලා ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියන කතාව තමයි අද පුවත්පතේ සඳහන් වෙලා තියෙන්නේ. කොවිඩ්-19 දෙවන එන්නත දෙන්නට කිසිදු සැලසුමක් නැහැ කියලා තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂණ සංගමය කියන්නේ. මේ මාස 12 වෙනිදා සිට ලබා දී යුතු තිබුණු දෙවන එන්නත පිළිබඳව තවමත් ඊට අදාළ වැඩපිළිවෙලක් සකස් කර නැතයි මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමය සඳහන් කරනවා. එන්නතේ පළමු මාත්‍රාව ජනවාරි 29 වෙනිදා සිට ලබා දීම සිදු කළ බවත් මේ අනුව දෙවන මාත්‍රාව අප්‍රේල් 12 වෙනිදා සිට ලබා දීමට සැලසුම් කර තිබුණද ඊට අවශ්‍ය එන්නත් තොග ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය සැලසුම් සකස් කර නොමැති බවද එම සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. නමුත් ඒත් එක්කම සඳහන් කරලා තියෙනවා චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා ඒ ගැන ගැටලුවක් නැහැ. දෙවන මාත්‍රාව මේ පළමු සතියේ සිට ලබා දෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්ධනය වෙනත දෙවන මාත්‍රාව එළඹෙන මේ මාසේ පළමු සතියේ ලබා දීමට තීරණය කරන බව තමයි චන්න ජයසුමන මහාචාර්යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ අනුව ඊට අදාළ එන්නත් ප්‍රමාණය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ සතු පවතින බවත් ඔහු ප්‍රකාශ කරා. ඉන්දියාවේ සීරම් ආයතනය අනුමත කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක ප්‍රමාණය මෙරට ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීති සංස්ථාවේ කළ විමසීමකදී එහි සාමාන්‍ය අධිකාරී දිනූෂ දිසානායක මහතා ප්‍රකාශ කරේ අදාළ එන්නත් ඔගේ ලබා දීම සම්බන්ධයෙන් සීරම් ආයතනයෙන් මේ වනත යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි ඒ පිළිබඳ තොරතුරුත් අපි ඔබට අද වාර්තා කරා. ඒ මහත්තයාගේ නම දිනූෂ දසනායක වෙන්න ඕනේ මං හිතන විදිහට. දිනූෂ ප්‍රියදර්ශන නෙවෙයි නෑ. පෝට් සිටි කොමිසමේ අඩුපාඩු මෙන්න කියලා දිවෙන පුවත්පත පෙන්නනවා. ඒ තමයි පෙත්සම්කරුවෝ දක්වපු අදහස්. අද දිවෙන පුවත්පතේ AJA අබේනායකගේ වාර්තාවෙන් බහුමික අඛණ්ඩතාවට ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඒකාධිපති බලයක් දීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා ඊයේ අර පෙත්සම් 19න් 14කට අදාළ කරුණු දැක්වීම සිදු වුණානේ. එහිදී පෙන්නපු අඩුපාඩු දිවෙන පුවත්පත සම්මස්තයක් විදියට සංක්ෂිප්ත වශයෙන් දක්වනවා. බහුමික අඛණ්ඩතාවට ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඒකාධිපති බලයක් දීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා. මේ කාරණාවට අද දවසේදී අර අතරමැදි පෙත්සම්වලදී උත්තර ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ තමයි දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යන සූදානම් ඊයේ දවසේදී පොදුජන නිදහස් සන්ධානය සූදානම් කරලා තිබුණා රැස්වීමක්. ඒ රැස්වීමට අදාළ නැති අයට ආරාධනා කරා කියලා වාසු විමල් උදය පක්ෂ නායක හමුව වාජනය කරති කියන ප්‍රධාන පුවතක් තමයි ඊයේ දවසේදී වාර්තා වෙන්නේ. එය අරුණ පුවත්පතේ අද ප්‍රධාන පුවත විදිහට වාර්තා කරලා තියෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමට විමල් වීරවංශ උදේ ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් දස දෙනෙකු ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් වර්ජනය කරලා තියෙනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒකට කාරණා විදිහට සඳහන් කරලා තියෙන්නේ අදාළ නැති අයට මේ රැස්වීමට ආරාධනා කිරීම. මේ රැස්වීම අරලිගහ මන්දිරයේ පැවැත්වුණා. ඒ වර්ජන කළ ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, යුතුයකම ජාතික ව්‍යාපාරය සහ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ද කියලා සඳහන් කරලා තියෙනවා. සමහරක් අය පක්ෂ, සමහරක් අය පක්ෂ නොවන අයත් පක්ෂ නායකයන් විදිහට සම්බන්ධ වෙනවා. දෙපැත්ත උන් කතා කරගත්ත විදිහ තමයි ගේ ඇතුලේ ගින්දරනේ. ඔව්. ගේ ඇතුලේම නිවාගත්ත දේ. රවිට අපදුන්නාට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්. ඒ තමයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන මනෝප්‍රිය ගුණසේකර. බලන්න මේ ග්‍රැෆික් නිර්මාණය දෙකතු කළ තියෙන ඡායාරූප කොහොමද කියලා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700ක පමණ පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනාට ඇප නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ අභියාචනයක් ඉදිරිපත් කළ බව ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර සිටිනවා. දිනමින පුවත්පතේ වාර්තාවකට යන සූදානම්. සිසුන්ගෙන් 90%ක්ම පාසල් ඇවිත්. ඊයේ පාසල් වාරය ආරම්භ වුණා. දරුවන් පාසල් දෙන්න කියලා සඳහන් කරමින් ඊට කලින් දින කිහිපයකදීම අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් ඉල්ලීමක් කරා. ඊයේ දවසේදී රජයේ සීළු පාසල්වල දෙවන පාසල් වාරය සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරම්භ කළ බවත් එයට ගොඩක් දරුවෝ පැමිණ තිබෙනවා. මේ ඡායාරූපයේ සඳහන් වෙන්නේ මර්දාන ගෞතමී බාලිකා විද්‍යාලයේ සිසුවියන් සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව පාසලට පැමිණෙන අයරු.
සමන් ශ්‍රී වෙදගේ තමයි ඡායාරූපය ඉදිරිපත් කරන්නේ දිනවෙන පුවත්පතට. සිතාරා සේනානි මේ වාර්තාව ඉදිරිපත් කරන රජයේ සිළු පාසල්වල දෙවන වාරයේ ඊ ආරම්භ වූ අතර එහි පැමිණීමට නියමිතව සිදු සිසුයන් 90ක් පමණ පාසලට පැමිණියා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාසල් කටයුතු LMD ධර්මසේන මහතා තමයි මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ. ගම්බද පාසල්වල සිසුන්ගේ පැමිණීම නාගරික පාසල් සිසුන්ගේ පැමිණීමට වඩා මෙදිනිතා ඉහළගයක් ගෙන තිබුණු බව අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කරා කියලා සිතාරා සේනානි දිනමිනට වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ කාටූන් භාෂාවෙන් කිව්වොත් මේ පාරත් GL ඇමතුමාට මෙහෙම කියලා පෙන්වන්න පුළුවන් නේ. පෙන්වන්න පුළුවන්. ඔව්. ඒ අතරේ මේ කතෝලික පාසල් වලට හෙට නිවාඩු කියලා ලංකාදීපේ වාර්තා කර සිටිනවා. මුල් පෙළේ පුවතක් හැටියට කතෝලික පාසල් වලට හෙට නිවාඩු පාස්කු මේ සිද්ධිය සැමරීම සඳහා ළඟට පාස්කු දින ප්‍රහාර සමරුවට විශේෂ පොලිස් ආරක්ෂාවක් සැපීමට පොලිස් මූලස්ථානය නියෝග නිකුත් කර තිබෙනවා. ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්නයි ලංකාදීපයට වාර්තා කරන්නේ පාස්කු ඉරුදින ප්‍රහාර ලැබී දවසක් සැපිරෙන හෙට පැවැත්වෙන විශේෂ දේවමෙහෙය හේතුවෙන් දිවෙනපුරා දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා සඳහන් කර සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය සමරා හෙට විනාඩි 2ක නිහඬතාවයක් පවත්වන්න කියලා දිනවෙන පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. නුවන් හෙට්ටිආරච්චි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ කාදිනල්තුමාගේ ඉල්ලීම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8:45 සිට විනාඩි 2ක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කරා කියලා සඳහන් කරනවා. ඊ අපි ඒ කතාව ඇහුවා. උන්වහන්සේ ප්‍රකාශ කරා පන්සල්වල, පල්ලිවල, කෝවිල්වල ඕනම තැනක මේ ජාතික ව්‍යසනය සම්බන්ධයෙන් සිහිපත් කරමින් නැවත එසේ නොෙන්නත් මියගිය අය වෙනුවෙන් සිහිපත් කරන්නත් අපි විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වමු කියලා ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන. ඒ වගේම තමයි ජාතික වශයෙන් ස්මරණය කළ යුතු කාරණාවක්. මින් ඉදිරියට මෙවැනි දෙයක් සිද්ධ නොවෙන්නට ප්‍රාර්ථනා කරමු, යාඥා කරමු. අපි මුළු රටම සුවපත් වෙන්න කියලා සිහිපත් කරමු. හෙට දවසේදී විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් උදෑසන 8:45 සිට සිහි කරන්න කියලා, නිශ්ශබ්දතාවයක් පවත්වන්න කියලා ඉල්ලීමක් කරලා තිනවා කාදිනල් රංජිත් හිමිපාණන්. 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරුදින ප්‍රහාරයේ දෝංකාරය විලාපය තවම අපිට දැනෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පවුල්වල ඥාතීන්ට ඒ වේදනාව තවමත් දැනෙනවා. තවමත් ලෙඩ ඇඳේ ආබාධිතව ඉන්න අය, එහෙම නැත්නම් පවුල් කැඩිලා විසිරිලා බිඳිලා විසිවෙච්ච පවුල් ඒ වේදනාව තවමත් විඳිනවා. එනිසා පාස්කු කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට පවතිනවා. කාදිනල් හිමිපාණන් වහන්සේ අවධානය කරන්නේ ඒක. පාස්කු කොමිසම් වාර්තාවේ අමාත්‍ය අනුකමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අද සිට කියලා ලංකාදීපයට සුජිත් හේවාජූලිගේ වාර්තා කරනවා. පාස්කු කොමිෂන් සභා වාර්තාවේ අධ්‍යයනය කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භන බව එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් සමාවෙන ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා පවසනවා. ඒ අමාත්‍යංශ සහ ආයතන විසින් ක්‍රියාත්මක කරන ලබන නිර්දේශ 78ක් අමාත්‍ය අනුකමිටුවේ වාර්තාවේ සඳහන් වෙනවා. අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුත්තේ සඳහන් වන ආයතන සංඛ්‍යාව 50කට අධිකයි. ඊට ආරක්ෂක අධිකරණ සහ අධ්‍යාපනික අමාත්‍යංශය ඇතුළත්. ඒ අනුව පාස්කු කොමිෂන් සභාව වාර්තාව පිළිබඳව අධ්‍යයනය කරපු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ අද සිට ක්‍රියාත්මක කරන බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහත්මයා සඳහන් කරන බව සුජිත් හේවාජූලිගේ ලංකාදීපයට වාර්තා කරනවා. අරුණ පුවත්පතේ පුවතක් තෝරගන්නට සූදානම්. අරුණ පුවත්පත වාර්තා කරනවා බොරු බිල්ලෝ මවන්නට එපා. බොරු බිල්ලෝ මවන්නට එපා. නාගරික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ සුමේද රත්නායකයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. නිලන්ද මදුරාවලයි මේ අරුණ පුවත්පතට ඉදිරිපත් කරන්නේ. කොළඹ වරාය නගරයේ නිවැරදිව කළමනාකරණය කළහොත් ආර්ථිකයට ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් බවට පත් කරගත හැකි බව නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සුමේද රත්නායක මහතා ප්‍රකාශ කරා. තමන් මෙම නගර ව්‍යාපෘති දකින්නේ ධනාත්මක බවත් ඒ මත බිල්ලකුම ඇවීමේ උත්සාහයක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කරා. හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ බව සඳහන් කළේ මෙම නගර ව්‍යාපෘති සම්බන්ධයෙන් 43 වන සේනාංකයේ ස්ථාවරත්වය දැනුම් දීම සඳහා පැපිලියානේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වරාය නගරයට අදාළව නීති හා මූල්‍ය විශේෂඥයන් ඉදිරිපත් කරන කරුණු සලකා බලා රටට ජනතාවටත් යහපත සැලසෙන පරිදි ආර්ථිකයට දිරියක් ලැබෙන ලෙස කටයුතු කරන්නේ නම් රටට යහපතක් වනු ඇති බවත්
එය අපේක්ෂා කරන බවත් හෙතෙම ප්‍රකාශ කරා. මෙම ඉඩම මේ වනට සම්පූර්ණයෙන් පවතින නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ව්‍යාපෘතියේ කටයුතු ස්වාධීන කමිසමකට පැවරුවහොත් රජයට කිසිදු ආදායමක් ලැබෙන්නේ නැහැ. දැනට මේ ප්‍රදේශයේ ඉඩම් පර්චේසයක් රුපියල් මිලියන 16ක් පමණ වෙනවා. ඒ අනුව සමස්ත ඉඩමට රුපියල් බිලියන 350ක පමණ වටිනාකමක් ලැබෙනවා. එහි නිදිරටත් මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සතුව පවතින ඇතැයි අපේක්ෂා කරන බවත් හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා අරුණ පුවත්පත. ඔව්. බුද්ධික දැන් ඔය පුවතත් එක්ක අපිට නැවත වතාවක් දැන් ඊයේ දවසෙත් මේ පිළිබඳව විවාද මතවාද සංවාද ඇති වෙනවා. බුද්ධික කතාව පටන් ගනිද්දිත් කිව්වා හෙක්ටාර් 269ක් පිළිබඳව. ඒ කියන්නේ මේ සමස්තය ඊට පස්සේ 143ක ප්‍රමාණයක් චීන සමාගමට දෙනවා කියලා. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කොළඹ වරායට දියකඩනයක් හදනවා. ඔය දියකඩනය හැදුවයින් පස්සේ ස්වාභාවිකම සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි ඒ දියකඩනයට මෙහා පැත්තෙන් වැලි තැන්පත් වීම සිද්ධ වෙනවා. එතකොට අවුරුදු 20ක් විතර ගියයින් පස්සේ කවුරු කළත් නැතත් මෙතන ගොඩ වෙනවා. හැබැයි මේක ගැන නිර්මාණශීලීව හිතපු ඒ මොහොතේදී රජයේ සංකල්පයක් තිබුණා ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා ආසියාවේ කියලා. ඒ නිසා මේ ඉබේ වැලි ගොඩනැගිලා වැලි තැන්පත් වෙලා ගොඩනැගෙන්න තිබිච්ච කාරණාව වාණිජ අර්ථයක් සහ රටට ඵලදායී ආයෝජනයක් බවට පත් කරන්න අවස්ථාවක් උදා වුණා. එතනදි තමයි ඔය චීන සමාගම ඇවිල්ලා ඒගොල්ලෝ ඇමරිකන් ඩොලර් ලක්ෂ 14000ක් විතර එහෙම නැත්නම් මිලියන වලින් 1400ක් විතර වියදම් කරලා මේ පෝට් සිටි එක හදන්නේ 1.4 බිලියන් 4 බිලියන්. ඔව්. එතකොට දැන් ඒක හැදුවයින් පස්සේ දැන් ඔන්න අර අපි දන්නෝනේ මේ ඉඩම් තියෙනෝනේ ෆිනෑන්ස් කරන ඉඩම් තියෙනෝනේ ඔන්න දැන් ඉඩමක් තියෙනවා. ඒතකොට දැන් මේ ඉඩමේ අර ඇමරිකන් ඩොලර් බිලියන 1.4ක් වියදම් කරපු සමාගමට කියනවා ඕගොල්ලෝ ටිකක් මේක බදු දීලා ඕගොල්ලෝගේ වියදම හොයාගන්න කියලා. හරිද? ඒකට ඒ අනුව තමයි 143ක කොටසක් ඕන්ට ලැබෙන්නේ. හැබැයි මේකත් මේ බදු ගිවිසුම අත්සන් කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය. හරිද? ඒකට මේකට ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ ඉඩම් නීතිය. ඒ විතරක් නෙවෙයි මේ බදු දීලා තමයි මේ මුදල් උපයගන්නේ. සින්නක්කර හිමිකමක් කියන එක ඒ කියන්නේ සදාකාලික භුක්ති විඳීමේ හිමිකමක් නෙවෙයි. එතකොට දැන් මෙහෙම කරන්න සහ මේ කලාපයේ විශේෂ කලාපයක් විදිහට හඳුනා ගන්න හේතුව තමයි ලෝකේ මේ විදිහට ගත්තොත් අබුඩාබි වල තියෙන අලුතෙන් නැත්නම් ඩුබායි වල තියෙන සිංගප්පූරුවේ තියෙනවා. සිංගප්පූරුවට ගියාම පේනවා සිංගප්පූරුවේ හැබෑ ගොඩබිම සහ ගොඩ කරපු ගොඩබිම මොකක්ද කියලා හොඳට හඳුනා ගන්න පුළුවන්. ඒත් මේ විශේෂිත කලාපය හඳුනගෙන වාණිජ නගරයක් විදිහට සංවර්ධනය කරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ලෝකේ අර ඩුයිං බිස්නස් ඉන්ඩෙක්ස් එක. එහෙම නැත්නම් ව්‍යාපාර කරන්න සුදුසු රටවල් අතර අපි ඊයේත් කිව්වා ලංකාව ඉන්නේ 99 වෙනි තැන. ඒකට රටවල් 98ක් පහු කරගෙන තමයි අනේ ලංකාවට අපි උදව් කරන්න ඕනේ කියලා කවුරු හරි අපේ ඥාතියෙක් වගේ ආවොත් ඇරෙන්න වෙන ව්‍යාපාරිකයෙක්ට එන්න කාරණාවක් නැහැ. එතකොට BOI එක එහෙම නැත්නම් ආයෝජන මණ්ඩලයේ හරහා යම් නිදහසක් ලැබෙනවා තමයි. හැබැයි ආයෝජන මණ්ඩලයෙන් මේ ඇප්ලිකේෂන් එක ගත්තයින් පස්සේ ඇදුම් පත්‍රය ගත්තයින් පස්සේ ව්‍යාපාරයක් ආරම්භ කරන ස්ථාන 18කට යන්න ඕනේ. එතකොට ආයෝජකයෙක් ඉන්නේ සමාජලාවට ඇවිල්ලා ඊළඟ ෆ්ලයිට් එකෙන් ආයි යන්න බලාගෙන. අර ඒක තමයි සිංගප්පූරු වගේ රටවල් වල තියෙන වන් ස්ටොප් ෂොප් එකක් තියෙන ඕවර් ද කවුන්ටර් ඒ අනුමැතිය ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ විශේෂ නීති පද්ධතියක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා දැන් විවේචන එල්ලුවත් ජනපතිට දැඩි තීන්දුව ගැනීමට සිදු වෙනවා කියලා වේඩරුවේ උපාලි අනුනාහිමිපාණන් වහන්සේ කරන ප්‍රකාශය සමන්ති වීරසේකර අද දිවයින පුවත්පතට වාර්තා කරනවා. උන්වහන්සේ සඳහන් කරනවා මේ බුදුබණේ සඳහන් වෙන එක්තරා පාඨයක් දානං සීලම් පරිච්ඡාගං අජ්ජවම් මජ්ජවං. අජ්ජවං කියලා කියන්නේ ඍජු බව. මජ්ජවං කියන්නේ මෙලිහත් බව. මේ රට ගොඩනැගීමේදී බොහෝ වෙලාවට මේ ආඥාදායකත්වයේ පිළිබඳ බොහෝ දෙනා විවේචනය කළත් අවුරුද්දක් දෙකක්වත් යන තෙක් මේ රට ගොඩ කරනවා නම් ජනාධිපතිවරයාට සිදු වෙනවා රටේ යහපත වෙනුවෙන් අනුන්ට හිරිහැර පීඩා නොකර අවශ්‍ය තැන අවශ්‍ය විටදී දැඩි තීරණ ගැනීමට. ඉතින් ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඍජු නායකත්වයක් ඇතුව මේ රට යහපත් තැනකට යාමේ කටයුතු කිරීමයි කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණ ලබා දෙන්න තුනෙන් දෙකක බලයක් ලබා දෙන්නේ මේ අජ්ජවං කියන ගුණයට කියලායි සඳහන් කර සිටින්නේ අනුනාහිමිපාණන් වහන්සේ බේන්දරුවේ උපාලි අනුනාහිමිපාණන් වහන්සේ. සමහරක් අය මොනවා හරි කතා බහ කරන්න ඕනහම තොරතුරු දන්නේ නැතුව කතා බහ කරන්න යනවා. දැන් දිනෝෂත් මමත් උදේ පාන්දර පත්‍රමේන්තුවට එන්න කලින් අපි ඊට කලින් දවස කරේ මොකක්ද මේ පනත මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ මේ තොරතුරු හොයාගෙන ඒ පිළිබඳව තමයි ඔබත් එක්ක කතා බහ කරලා අපි දැනගෙන කතා කරන්න. මේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා PDF එක ගන්න පුළුවන්. ඔබටත් අරන් කියවන්න මේ තමයි මේ ගැසට් කරපු මේ ගැසට් එක. හරිද? පෙන්නන්නේ කියවලා බලන්න. ඕනම කෙනෙකුට මේ රටේ ප්‍රසිද්ධ කරලා තියෙනවා කිසිම ගැටලුවක් නැහැ.
සමහරක් දේශපාලඥයන් සමහරක් කණ්ඩායම් ටීවී එකට පත්තරයට මුකුත්ම දන්නේ නැතුව කතා බහ කරන්න යනවා. ඒක මේ සම්බන්ධයෙන් විතරක් නෙවෙයි මොන සම්බන්ධයෙන් වුණත් වැරදි. නමුත් පුවත්පතක යමක් පළ කරලා තියෙනවා නම් මෙන්න මොවුන්ගේ අදහස කියන එක ප්‍රකාශ කිරීම අපේ වගකීමක්. අපි සමබරව සියලු දේවල් ටික කතා බහ කළ යුතුයි. වරාය නගරයේ මුදල් පාලනය පාර්ලිමේන්තුවට යටතට ගත යුතුයි කියලා සඳහන් කරනවා. කොහොමද පාර්ලිමේන්තුව යටතේ තමයි තියෙන්නේ. හැබැයි ලක්ෂ්මන් කිරියල්ල හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය අපි උපුටා ගන්නවා. අසේල කුරුළුවංශ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ වරාය නගරයේ මුදල් පාලනය පාර්ලිමේන්තුව යටතට ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂීය ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු මගින් වසරකට වරක් රජයට සම්බන්ධ ආයතනවල ගිණුම් අධීක්ෂණය කරන බවත් කෝපා හා මුදල් කාරක සභාවට වරාය නගරයේ ගිණුම් පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බවත් ඒ මත ප්‍රකාශ කරා. අධික වර්ෂාවත් සමග ජලයෙන් යට වූ මහනුවර සුහුදුම්පොළ නිවාසීමියන්ගේ සෝදොක් විමසීමට ගියපු වෙලාවේ තමයි මේක කියලා තියෙන්නේ. ඉතින් කොහේ හරි ගියාම ජනතාවට Tamanට දැනෙන දේ හිතෙන දේ කියනවා. නමුත් මෙහි ක්‍රමවේදය මේ කෝප් කාරක සභාවට සහ කෝප් කමිටුවට මුදල් කාරක සභාවට කෝප් කමිටුවට හැම එකම සලකා බලන්න නොහැකි වුණත් සම්පූර්ණම පාර්ලිමේන්තු අනුමැතිය නැතුව කිසිම දෙයක් සිදු කරන්න බෑ කියලා ඊයේ දවසේදීත් පැහැදිලි කරලා දුන්නා. හැම මුදල් කටයුත්තක්ම පාර්ලිමේන්තුව යටතේ ජනාධිපතිවරයාගේ යටතේ තමයි සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලි කරලා දුන්නා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් දෙයි. එහෙම වුණොත් රට දියුණු වෙන මේ කාරණාව ඉතාමත්ම ඉක්මනින් සිද්ධ වෙයි. ඒ බලාපොරොත්තුෙන් තමයි අපි ඉන්නේ. බුද්ධික අපිට විරාමයට යන්න කලින් මේ පිළිබඳ ඇතිවන සංවාදයට ඉඩක් දෙන්න පුළුවන්. දැන් ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා මේ ගිණුම් විගණන කෙරෙන්නේ නැහැ. විගණකාධිපති යටතට ගේන්නේ නැහැ. පාර්ලිමේන්තුවට බලයක් නැහැ මේ මුදල් කටයුතු පිළිබඳව. දැන් ඊයේ පැවතිච්ච Zoom තාක්ෂණය ඔස්සේ පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය මැතිතුමත් මේ පිළිබඳව අදහස් දැක්වුවා. ඒ වගේම අද ලංකාදීප පුවත්පතේ විශේෂ ලිපියක් පළ කරනවා සංවර්ධනයේට බෙට්ටු දමන බොරු මත කියලා. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේව මහත්මයා මේ කාරණාව සම්බන්ධයෙන් කියනවා. ජාත්‍යන්තර පිළිගන්නා විගණන සමාගම් ලෝකයේ තිබෙනවා. එවන් සමාගම් වලින් ලැබෙන විගණන තොරතුරු වල ඇත්තේ ජාත්‍යන්තර පිළිගැනීමක්. හරිද? ජාත්‍යන්තර විගණන සමාගම් වලට ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා මේ කොමිෂන් සභාවේ කටයුතු ජාත්‍යන්තර විගණන සමාගමකින් විගණනය කරන්නේ නම් එහි වරදක් දැකිය නොහැක. ඒ කෙසේ වුවත් මේවා සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමේ අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබේ. ඒ අනුව තීන්දුව කුමක්ද කියා අපිට බලන්න පුළුවන්. ඊයේ දවසේදී Zoom තාක්ෂණයෙන් පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා කරපු ප්‍රකාශය ලංකාදීප වාර්තා කරනවා. නිදහස් වෙළඳ කලාපවලට වඩා වරාය නගරයට සහන දෙනවා රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත කියයි කියලා. එතනදී ඇමතිතුමා කියනවා වරාය නගරයේ අරමුදල් විගණකාධිපතිට විගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජාත්‍යන්තර හෝ දේශීය විදේශීය සමාගමක් මගින් කරන්න පුළුවන්. වාර්ෂික ගිණුම් වාර්තා පාර්ලිමේන්තුවට යොමු කළ යුතුයි. එයත් මේ පනතේ සඳහන් වෙනවා කියලා. ඒ වගේම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කරන තවත් ප්‍රකාශයක් තමයි නාගරික සංවර්ධන අධිකාරී පනත, මහනගර සභා ආඥා පනත, වාණිජ්‍ය බේරුම් කරන මධ්‍යස්ථාන පනත, නගර සැලසුම් කරන ආඥා පනත, ක්‍රමෝපායක සැලසුම් කරන ආඥා පනත 1947 ගිවිසුම් වලට ඇතුළත් වීමේ පනත සහ ආයෝජන මණ්ඩලය කියන මේ පනත් 7 ඇරෙන්න ලංකාවේ තියෙන සිසු සියලුම පනත් කෙටුම්පත් සහ නීති යන පනත් මේ වරාය නගරයට බලපානවා. පනත් 7ක් හැර ශ්‍රී ලංකාවේ අනෙක් පනත් සියල්ලම බලපානවා කියලා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා අවධාරණය කරා. ඔය පනත් 7ක් දිනෝෂ අර කොමිසම මගින් අනිවාර්යෙන්ම ඒ පනත් 7 ක්‍රියාත්මක කරනවා. වෙන වෙනම පනත් වලට දාන්න නැති එක විතරයි තියෙන්නේ. නමුත් හැම පනතකටම අදාළ කාරණාවල් එක්ක නැත්නම් කණ්ඩායම් එක්ක කොමිසම කොන්ෆරන්ස් ගන්නවා කියලා කියන්නේ එකඟතාවය ලබාගෙන තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. වෙලාව ඉක්මනට සිද්ධ කරන්න තමයි මේ කාරණාව සිදු වෙන්නේ කියලා සඳහන් කිරීම වැදගත්. අර අපි කියවනේ BOI එකේ ප්‍රොජෙක්ට් එකකට උනත් ස්ථාන 18කින් අනුමැතිය ගන්න ඕනේ කියලා. එතකොට ඊළඟ කාරණාව තමයි යම් බැංකුවක් වරාය නගරේ පිහිටුවන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි වලට අනුමැතිය වලට යටත් වෙනවා. ඒ කියන්නේ මහ බැංකුවේ නියාමනයකින් තොරයි මේ කලාපයේ ඇතිවන මූල්‍ය කටයුතු කියලා චෝදනාවක් තියෙනවනේ. කියන්නේ හදන්නේ මනි ලොන්ඩරින් බ්ලැක් මනි ඒ වගේ කතාන්දර සිද්ධ වෙන්නේ නැහැ. කළු සල්ලි නැත්තම් මුදල් විශුද්ධීකරණ කාරණාවල් සිද්ධ වෙනවා වගේ බොරු බිල්ලෝ මවා පෙන්වන්න හදනවා. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔව්. දැන් ආචාර්ය නාලක ගොඩහේව මහත්මයා සඳහන් කරනවා යම් බැංකුවක් වරාය නගරයේ පිහිටුවන්නේ නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය බලපත්‍රය ලබාගත යුතුයි.
වරාය නගරයේ පිහිටුවන ඕනෑම සමාගමක් අවශ්‍ය බලපත්‍ර ලංකාවේ නීතියට යටත්ව ලබාගත යුතුයි. ඒ කළ යුතු ගෙවීම් රජයට කිරීමෙන් පස්සේ. හරිද? ඊට පස්සේ වරාය නගරයේ චීන කොළණයක් වීමට ඉඩක් නැත. එය පරිපාලනය කෙරෙන්නේ ලංකාවෙනි. ඒ වගේම මෙයට පැමිණෙන්නේ චීන ආයෝජන පමණක් නොවේ. ලෝකයේ සෑම රටකින්ම පහේ මේ කලාපයට ආයෝජන ලැබෙනු ඇති. ඇති බවට අපට අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා මේක ගැන බොරු බිල්ලෝ මවා ගන්න ඕනේ නැහැ. ඇයි මේ බොරු බිල්ලෙන් මවන්නේ කියලත් ජනමාධ්‍ය මාත්‍ය කෙහෙලි රමුක්කල්ල මහත්මයා කියනවා පෝර්ට් සිටි පනතට මඩ ගහන්නේ දේශපාලන වාසි බලාගෙන. ඇමති කෙහෙලි රමුක්කල්ල කරන ප්‍රකාශය වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. රටේ ආර්ථිකය ස්ථාවර වෙනවට විපක්ෂයේ සමහරු කැමති නැහැ. මේ වන විට කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනයේ ඉදිරි වසර 2-3 තුලදී ඍණ අගයක් දක්වා පහළ යමින් තිබෙනවා. මේ තත්ත්වයේ මත තමයි අපි තීරණය කළේ මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය කඩිනම් කරන්න. හැබැයි දැන් මේකත් එක්කම බොරු බිල්ලෝ මවනවා. පෝර්ට් සිටිය නිර්මාණය කරද්දී සමහර අය කිව්වා මට මතකයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එදා පාර්ලිමේන්තුවේදී කතා කළා මේකට මුළු ලංකාවෙම කළුගල් ඕන වෙයි කියලා මේක ගොඩ කරන්න. මේ වගේ බොරු කියලා තමයි ජනතාව රවට්ටන්න හැදුවේ. ඒ බොරුම තමයි නැවත වතාවක් මේ ගෙනෙන්නේ කියලා ජනමාධ්‍ය මාත්‍ය කෙහෙලි රමුක්කල්ල මහත්මයා කරන ප්‍රකාශය අද ලංකාදීපේ වාර්තා කර සිටිනවා. අපි මතක තියාගන්නට ඕන ලංකාවේ පෝර්ට් සිටි එක හදනවා වගේම අපිට තර්ජනාත්මකව තවත් තැන් 4ක මෙවැනි ආර්ථික කලාප බිහි වෙලා තියෙනවා. ඒක නිසා අපිට පොඩි තර්ජනයක් තියෙනවා. ඒ වගේම තරඟයක් තියෙනවා. අනිත් අයත් එක්ක තරඟ කරලයි අපිට මේ ජයග්‍රහණය කරන්නට සිදු වෙන්නේ. මොකද ව්‍යාපාරිකයන් නැත්නම් ආයෝජකයන් ලංකාව බලාගෙන නැහැ. දිනුෂ කිව්වා වගේ 99 වෙනි තැන නම් අපි ඉන්නේ. 98ක් පහු කරන් එන්න තියෙන්නේ. මතක් කරන්නම් ඩුබායි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සෙන්ටර් එක හදනවා මේ දවස්වල. ඩුබායි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සෙන්ටර් එක. ගුජරාට් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් ඇන්ඩ් ටෙක් සිටි කියන එක ඉන්දියාවේ හැදෙන්නේ. ඒ වගේම තමයි සොන්ඩු ඉන්ටර්නැෂනල් බිස්නස් ඩිස්ට්‍රික්ට් කියන එක දකුණු කොරියාවේ හැදෙන්නේ. මේ වගේමයි ලගුවන් ඉන්ටර්නැෂනල් බිස්නස් ඇන්ඩ් ෆයිනෑන්ස් හබ් එක මැලේසියාවේ හැදෙන්නේ. එතකොට මැලේසියාව, දකුණු කොරියාව, ඉන්දියාව, ඩුබායි කියන රාජ්‍ය 4 ඕනතරම් ආයෝජන අවස්ථා තියෙද්දි ඇයි ලංකාවට මුකුත්ම නැතුව මිනිස්සු පැමිණෙන්නේ ආයෝජනය කරන්න. කල්පනා කරලා බලන්න. අපිට වාසියක් තියෙනවා. ඒ තමයි දැන් කොළඹ වරාය ලංකාවේ හොඳම වරාය 30 අතර තියෙනවා. එහෙනම් මේ භූමිය හොඳ විභවතාවක් තියෙන පොටෙන්ෂල් එකක් තියෙන තැනක්. අපි මේ පිළිබඳව සංවාදයට ඉඩ දෙමු. මත ගැටෙන්න ඉඩ දෙමු. සතොස් ආදායම කෝටි 275යි. සතොස් ආදායම කෝටි 275යි. දිනමින පුවත්පත මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. සතොස් ආදායම කොහොමද වැඩි වෙලා තියෙන්නේ? කෝටි 275ක ආදායමක් සතොස් උපයලා තියෙනවා මේ සිංහල අලුත් අවුරුදු සමයේ. සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුල අප්‍රේල් 1 වෙනිදා සිට 13 වෙනිදා දක්වා දිවයින පුරා සතොස් අලෙවිසල් ජාලය තුලින් රුපියල් කෝටි 275ක වාර්තාගත ආදායමක් උපයලා තියෙනවා. පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ ආදායම ඉහළ නැංවීම සඳහා වෙළඳ ආචාර්ය බන්දුල වර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායීකරණ වැඩසටහන හා සතොස් සහන මල්ල ව්‍යාපෘතිය බෙහෙවින්ම ඉවහල් වී ඇත කියලා අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. දිනමිනට මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන අනුර ප්‍රේමලාල්. බුද්ධික එහෙම කිව්වම මේ යටින් අරන් උඩින් ගහන්නම්. හරිද? දින 11කදී අධිවේගයෙන් අධිවේගී ආදායමක් ලැබපු පුවත වාර්තා කරනවා මිලියන 349ක ආදායමක් ලැබූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා මොබිම් පුවත්පතට වාර්තා කර සිටිනවා. මුල් පිටුවේ තියෙන්නේ දෙවන පිටුවේ වැඩි විස්තර තියෙනවා. ඒකයි මේ පෙරළල බැලුවේ. උත්සව සමයේ ගත වූ දින 11 ඇතුළත අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349ක ආදායමක් උපයා ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා කියනවා. මේ කාල සීමාව තුළ වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේග මාර්ගයේ ගමන් කරලා තියෙන අප්‍රේල් 10 වෙනිදා. ඒ 1,41,187ක් වාහන එදා ගිහිල්ලා තියෙනවා එහාම. එදින විතරක් උපයා ඇති ආදායම රුපියල් මිලියන 38කට අධිකයි. එදා ජවිපේ දක්ෂිණ අධිවේගී මාර්ගය හදනකොට කිව්වේ රාජපක්ෂලාට ඇඹුල් තියල් ගෙනියන්න තමයි මේ අධිවේගී මාර්ගය හදන්නේ කියලා. නමුත් ඇත්තටම බැලුවම බුද්ධික මේ පාර අවුරුද්දට බැලුවාම ගමේ ගිහිල්ලා ඇඹුල් තියල් කන්න අපේ මිනිස්සුන්ට තමයි මේ පාර පාවිච්චි කරලා තියෙන්නේ. ඒ පුවත වාර්තා කළේ මොබිම් පුවත්පත. අරුණ පුවත්පත වාර්තා කරනවා එන මාසේ මුවාවරණ අනිවාර්යයි නෑ මේ මාසෙත් අනිවාර්යයි. එන මාසේ මුවාවරණ අනිවාර්යයි කියලා සඳහන් කරනවා. තිස්ස රවින්ද්‍ර පෙරේරා මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අලුතින් වාර්තා වන කොවිඩ් රෝගීන් සියලු දෙනා පාහේ රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු තත්ත්වයක් උද්ගත වෙත හේයින් මැයි පළමු සතියේ සිට මාසයක කාලයක් අනිවාර්යයෙන්ම මුවාවරණ පැළඳිය යුතු බව අවධාරණය කෙරේ කියලා
අද අරුණ පුවත්පත වාර්තා කරනවා. මේ මාසයේ මුවාවරණ නොමැතිව නිවසින් පිරිසට නොවන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා. මෙසේ වාර්තා වූ කොවිඩ් ආසතයන්ගේ උණ හෙම්බිරිස්සා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වුවත් දැනට උද්ගත වී ඇති තත්ත්වය මත එකවරම රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් රට විවෘත තැබීම පවා අවදානම් විය හැකි බැවින් ජනතාවට කල්තියා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයෙන් යෙදිය යුතුව ඇතැයිද හෙතම වැඩි වශයෙන් සඳහන් කරා කියලා සඳහන් වාර්තාවක් කරලා තියෙනවා අරුණ පුවත්පත. එය කොහොමත් අපි දිගින් දිගටම ඔබට කියනවා මුවාවරණ පළඳ ගන්න, දෑත් දෙකක දුර නැත්නම් මීටර් දෙකේ දුර තියාගන්න, නිතර දෑත් සෝදන්න, මේ කාරණාවල් අමතක කරන්නට එපා. මේ රට අපිට පරිස්සම් කරගන්න හැකියාව ලැබේ. ඔව්. දැන් බුද්ධික එන මාසෙදී මුහුණු ආවරණ අනිවාර්යයි කියලා කිව්වම ඉදිරි සති 3 තීරණාත්මකයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව හැසිරෙන්න කියලා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කරන ප්‍රකාශය අද මව්බිම් පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. මව්බිම ඇතුල් පිටුවක සංලාපයක් දිලංක ගුණතිලක සටහන් කරනවා. ඒ කොවිඩ් එන්නත් ගැන ඇති මතය වැරදි කියන සිරස්සලේ යටතේ දැන් එහිදී එක ප්‍රශ්නයක් අහනවා මේ කියන සංඛ්‍යාලේඛන හරිද? ආණ්ඩුවෙන් දෙන සංඛ්‍යාලේඛන හරිද වැරදිද කියලා. එතනදී අර බුද්ධිකට උදේ කැස්සක් ආවම බුද්ධික ඒක පොඩ්ඩක් වළක්ව ගන්න හැදුවා. හැබැයි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කියනවා අපිට කැස්ස හංගන්න බෑ වගේම කොවිඩ්-19 හංගන්නත් බෑ. මොකද රෝගීන් හැංගුවොත් වෙන්නේ බරපතල ප්‍රශ්නයක්. ඒ හරහා රෝගීන් ව්‍යාප්ත වීමෙන් විශාල පොකුරු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී රෝගීන් හැංගීමක් කරන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එතකොට ආශ්‍රිත ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා කරන්න ඕන PCR ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමයි PCR පරීක්ෂණ අඩවීමේ ප්‍රශ්නයට තියෙන තාර්කික පිළිතුර. නමුත් අපි අහමු විදියට PCR පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම දැන් හමුදාව මේකට යොදවගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියලා අපිට තක්සේරුවක් තියෙනවා. ඒ වගේම මේකට සමහර පිරිස් චෝදනා කරනවා ඇයි මේකට හමුදාව යොදවගත්තේ කියලා. දිලංක ගුණතිලක මේ ප්‍රශ්නෙත් අහනවා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගෙන්. එතනදී කියනවා ඔව් හැබැයි හමුදාව දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? හමුදාව දැම්මේ කියලා සමහරව අහනවා. මම පාකිස්තානයේ ගිය වෙලාවෙත් ඒ රටේදීත් කිව්වේ ඕනුත් මේ සඳහා හමුදාව යොදා ගන්නවා කියලා. ඕන් කිව්වේ අපි හමුදාව යොදා ගැනීම තමයි අපේ රටේ කොවිඩ් පාලනයේ සාර්ථකත්වයේ රහස කියලා. අපව UNHCR එකට කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගෙනියන්න හදන රටවල් දැන් මේ කොවිඩ් පාලනය සඳහා අපේ හමුදාව යොදා ගන්නවා. හරිද? අපිව UNHCR එකට මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා කුදලලා සම්බාධක පනවන්න බලාගෙන ඉන්න රටවල් අපේ ආරක්ෂක හමුදාවල අපේ රණවිරුවන් යොදාගෙන කොවිඩ් මර්ධනය කිරීම සඳහා දැන් ඕන් කටයුතු කරනවා. අපේ එන්නත් කරන ක්‍රමවේදයත් ඉදිරියේදී ලෝකයේ අනෙක් රටවල් අනුගමනය කරන තත්ත්වයට පත් වෙන බවට විශ්වාසයක් මට තියෙනවා කියලා මේ වාර්තා කර සිටිනේ කොවිඩ් එන්නත් ගැන ඇති මතය වැරදි කියලා අද මව්බිම් පුවත්පතේ පළවන සංවාදයේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා සමග අරුණ පුවත්පතගේ වාර්තාවක් ඉදිරිපත් කරන හදන්න. අරුණ පුවත්පත නයන තරංග ගමගේ වාර්තා කරනවා ඩොලර් එක පොඩ්ඩක් පල්ලෙහාට වැටිලා රුපියල උඩ යන්නට පටන් අරන් කියලා. ඒ ඇයි කියලා අපි දන්නවා. අපි වාර්තාව ඉදිරිපත් කරන සූදානම් නයන තරංග ගමගේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 191.97 දක්වා පහළට ගමන් කරමින් ඊයේ 19 වනදා ශ්‍රී ලංකාව රුපියල වර්ධනය වීමක් පෙන්නුම් කරා කියලා තියෙනවා. මෙහෙම වෙන්නේ අපි ණය මුදලක් අරගත්ත චීනෙන්. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටනට අනුව 2021 මාර්තු 15 වන දිනෙන් පසු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි. එසේම 2021 ජනවාරි මාස 8 වන දිනෙන් පසු වාර්තා වූ ඩොලරයේ පහළම විකුණුම් මිලද මේ වේ. ඉතිහාසයේ ඉහළම අගයක් සටහන් කරමින් පසුගිය අප්‍රේල් 15 වන දින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 204.62 දක්වා ඉහළ ගිය අතර ඊට පසු දින අප්‍රේල් 16 වන දින එම අගය 201.28 දක්වා පහළ ගියා. විශ්ලේෂකයන් පවසන්නේ චීන සංවර්ධන බැංකුවෙන් නිකුත් කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ණය මුදල ශ්‍රී ලංකාවට ලැබීමත් සමග රුපියල කෙරෙහි ඇති කරන ලද විදේශීය විනිමය පීඩන යම් තාක් දුරට පාලනය වීම මෙලෙස රුපියල අධි ප්‍රමාණය වීමට හේතු වී ඇති බවයි. ජේ.ටී.ද සිල්වා සහ අනුරාධා හේරත් මව්බිමට වාර්තා කරනවා ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක ලයිස්තුව හෙට මැති සභයට නිකුත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය සමාවෙන්න. අර කොවිඩ්ඩත් වගේ තමයි හංගන්නේ නෑ. හංගන්නේ. ලෝක උත්තේජන මර්ධන නියෝජිත ආයතන විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වා දෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය ලයිස්තුව තහනම් ද්‍රව්‍ය ලයිස්තුව ලබන 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා කියනවා. විවිධ ක්‍රීඩා ඉසව්වල නියැලෙන තරඟකරුවන් තරඟ කාල සීමාව තුළ සියලු අවස්ථාවලදී විශේෂයෙන් සඳහන් කරන ලද අවස්ථාවන් වලදී භාවිත නොකළ යුතු සහ අපහරණයට ලක්විය යුතු හැකි ද්‍රව්‍යයන් ලෙස භාවිත නොකළ යුතු ද්‍රව්‍ය ගණනාවක්
මේ මගින් නම් කරනවා කියලා සඳහන් කරනවා මව්බිම පුවත්පත. මව්බිම මුල් පිටුවේ මුල් පුවත් අතර වාර්තා කරන තවත් කාරණාවක් තමයි බුද්ධික මේකත් අර යටින් අරන් උඩට ගත්ත පුවතක්. ඉන්දියාවේදී රෝහල්ගත කළ මුරලිට සැත්කමක් කියලා මව්බිම වාර්තා කරනවා. දැන් සුව අතට පත් වී තිබෙන බව වාර්තා කර සිටිනවා. මේ වාර්තාව ක්‍රීඩා පිටුවේ තවදුරටත් විස්තර සහිතව තියෙනවා. හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක සහ ජාතික ක්‍රීඩා සභාවේ සමාජික මුත්තාය මුරලිදරන් ඉන්දියාවේදී පසුගියදා සුළු හෘද සත්කමක් සඳහා චෙන්නයි ඇපල් රෝහලට ඇතුළත් කර තිබෙනවා. දැන් ඔහුගේ තත්ත්වය සාමාන්‍යලු ස්ටෙන්ට්ස් 3ක් දැම්ම කියලා කියනවා. ඉක්මනින්ම නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මුරලි කියලා කියන්නේ අපිට සම්පතක්, ජාතික වස්තුවක් සහ ලෝකෙට සම්පතක්. ඒ වගේම අපිට ඒකෙන වටිනා ඒකෙන මිල කරන්න බැරි සංකේතයක්. අද දිනවෙන පුවත්පතේ වාර්තාවට යන සුදනම් අභියෝග ජය ගැනීමෙන් ජනතා අපේක්ෂා ඉටු කර ගැනීමට කැප වී ක්‍රියා කළ යුතුයි කියලා ජනාධිපතිතුමා අලුත් අවුරුද්දාවෙන් පසු රාජකාරී අනුභවයෙන් ප්‍රකාශ කරපු ප්‍රකාශය සඳහන් කරලා තිනවා. ඊයේ දවසේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී අලුත් අවුරුද්දට වැඩ ආරම්භ කරා. නුවන් කොඩිකාර මේ වාර්තා ඉදිරිපත් කරන අභියෝග ජය ගැනීමෙන් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම සුබවාදී ආකල්පයෙන් අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තිනවා. අලුත් අවුරුද්දාවෙන් පස්සේ නව රාජකාරී කටයුතු කරමින් තමයි මේ සඳහන් කර ජනාධිපති ලේකම්වරයා සහ අනිකුත් කාර්ය මණ්ඩලය සම්බන්ධ වෙලා ඉන්න ඡායාරූප පේනවා. ඒ වගේම තමයි ලුහන් රත්වත්තේ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අජිත් නිවල් කබ්රාල්, චන්න ජයසුමන මේ වගේ මැති අමුතුරු පිරිසකුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිතුමාට සුබ පතන්න අලුත් අවුරුද්දට බුලත් දෙන්න ගිහිල්ලා තියෙන ඡායාරූප පෙන්වුම් කරලා තියෙනවා. ඊළඟට මම තෝරගත්ත අගමැතිතුමාගේ කාර්යාලයේදී වැඩ ආරම්භ කරේ කොහොමද කියලා. අලුත් අවුරුද්දෙන් පස්සේ අගමැති කාර්ය මණ්ඩලයේ වැඩ ආරම්භ කරපු මොහොතත් සඳහන් කරලා තියෙනවා. අලුත් අවුරුද්දෙන් පස්සේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ කාර්යාල කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරදී අරලියගහ මන්දිරයේදී ආරම්භ වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සියලුම සමාජිකයන්ට අලුත් අවුරුදු සුභාශිංසන එක්කලා කියලා සඳහන් කරලා තිනවා. ඒ වගේම තමයි ගාමිණී සෙනරත් අග්‍රාමාත්‍ය ලේකම්තුමා සහ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් විජයානන්ද හේරත් මෙතුමාගේ ඡායාරූපයක් පළ කරලා තිනවා. තවත් ගණනාවක් ඉන්නවා. කිරිබත් බෙදමින් උදේ පාන්දර වැඩ කටයුතු ආරම්භ කරපු මොහොත තමයි ඡායාරූපෙට නගලා තියෙන්නේ. ඔව්. දැන් අපේ මේ රොෂාන් අයියලා හැමන ඇම්බර් කිව්වයින් පස්සේ ඒගොල්ලෝ කියන තේරුම එකක්. හරිද? ඇම්බර් වර්ණය එහෙම කිව්වම. ඔව්. තල්මසුන්ගේ ඇම්බර් කෝටි 1.5කට විකුණන්න හදද්දී තිදෙනෙක් අත්අඩංගුවට කියලා අද මඩුකන්දේ සිතුම් චතුරංග වාර්තා කරනවා ලංකාදීප පුවත්පතට. මේ සිරස්තලයේ තියෙන වෙන වචනයක්. හැබැයි ඒ වචනේ උදේ පාන්දර කිව්වම නිකන් ඇම්බර් පිට වෙන්න ඉඩ තියෙනවානේ. තල්මස් ඇම්බර් කිලෝ 2 ග්‍රෑම් 500ක් රුපියල් කෝටි 1.5කට අලෙවි කිරීමට රැගෙන යමින් සිටි කාන්තාවක සහ තව පුද්ගලයන් තිදෙනෙකු මුලතෙව් හමුදා බාධකයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තල්මසුන් වමනය කිරීමෙන් අනතුරුව සැකසෙන මේ ඇම්බර් කොටස් මුහුදේ පාවෙමින් තිබියදී සැකකරුවන් සොයාගෙන ඇති අතර මුලිතුරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට කෝටි 1.5ක මුදලකට අලෙවි කිරීම සඳහා මේවා රැගෙන යමින් සිටියේදී අත්අඩංගුවට ගත් බව තමයි වාර්තා කර සිටින්නේ අද ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතේ තියෙනවා මේ ඇස ගිය සමහර පුවත් සමහර තැන් පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන්. එකක් තමයි ඊට කලින් දිවයින පුවත්පතෙන් උපුටා ගන්න ඕනේ දිල්හාරට වසර 8ක තහනමක් කියලා ක්‍රීඩා පිටුවේ වාර්තා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන දිල්හාර ලොකුහිට්ටිගේට එරෙහිව වසර 8ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන බව අද ජාතික පුවත්පත් බොහෝමයක වාර්තා කර තිබුණා. ලංකාදීප පුවත්පතත් ඒක වාර්තා කරනවා. දිවයින පුවත්පතත් ඒක වාර්තා කරනවා. ඊට පස්සේ අපි සාහිත්‍ය පුවතක් තියෙනවා. මම ගන්නද විවාහක රූ රජින. ඔව් ජාතික ප්‍රශ්න විසඳලා ඉන්නේ වෙස්සෙල. දිනවෙන පුවත්පත වාර්තා කරනවා ජාතික ප්‍රශ්නේ. විවාහක රූ රජින ගෝරියෙන් රජයට ලක්ෂ 7ක් අලාභයි කියලා. කොහොමද ඒක රජයට අලාභ වෙන්නේ? මේ තියෙන නෙළුම් නෙළුම් පොකුණ පරිශ්‍රයට අලාභහන් සිද්ධ කරලා තිනවා. කුරුදත්ත පොලිසිය අධිකරණයට දන්වයි. එක තැනක ලක්ෂ 7යි කියලා තිබ්බ, තව තැනක ලක්ෂ 4යි කියලා තිබ්බ. කොහොමුණත් අධිකරණය සඳහන් කරලා තිනවා පැහැදිලි විමර්ශනයක් කරලා දෙන්න කියලා. කාගෙන් හරි මේක අය කරගන්නට ඕන. විවාහක රූ රජින තරඟෙන් ගෝරියෙන් රජයට ලක්ෂ 7ක් අලාභයි කියලා තමයි ඒ වාර්තාව ඉදිරිපත් කළ තියෙන දිනවෙන පුවත්පතේ. එහි වැඩි වශයෙන් සඳහන් වෙනවා ඊයේ දවසේදී කොළඹ නෙළුම් කුළුණ රංගහලේ ශ්‍රී ලංකා විවාහක රූ රජින තරඟාවලියේදී පුෂ්පිකල් සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීම සිද්ධියෙන් රජයට රුපියල් ලක්ෂ 7ක අලාභයක් සිදු වී ඇති බවට කුරුඳුත්ත පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා වෙත කරුණු වාර්තා කර සිටියා ඊයේ දවසේදී. ඊයේ මේ නඩුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කැඳවුණු අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා
අධිකරණ හැම පෙනී සිටි අතර කුරුඳොත්ත පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හැම කරුණු වාර්තා කර සිටියා. එහිදී පුෂ්පිතා සිල්වා යන අය විසින් කුරුඳ පොලිසිය වෙත කරනු ලැබුවේ පැමිණිල්ල දිගට ගෙනියන්න ඕන නැහැ. නමුත් තමන්ට සාධාරණයක් ඉටු කරන්න කියන එකයි. කොහොම වුණත් අනිකුත් දෙදෙනාට කැරොලින් ජූරියට හා චූලා පද්මේන්ද්‍රන්ට අපමත නිදහස් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා ඊයේ දවසේදී. දුර්ලභ චාරූපයක් පෙන්වන්න ලෑස්ති. දුර්ලභ කියලා කියන්නේ කවදාවත් අපි මෙතුමා මේ වැඩවාර ගන්න අවස්ථා පත්තරවල යනවා දැකලා නැහැ. රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට මොහන් සමරනායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාපත් වුණා. වැඩබාර ගන්න අවස්ථාව චාරූප සහිතව වාර්තා කරන බුද්ධික කවදාවත් එහෙම එතුමා තමන්ව ප්‍රමෝට් කරගන්නේ නැහැ. මේකත් මේ කවුරු හරි මං හිතන සමාන මාධ්‍යාංශය විසින් නිකුත් කරපු නිවේදනයක් වෙන්නට ඇති. මොහන් සමරනායක මහත්මයා නිල වශයෙන් වැඩබාරගත් අවස්ථාවේ එතුමා ජනාධිපති මාධ්‍යාධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළේ. අපි අනන්තවත් දැකලා තියෙනවා ස්වාධීන රූපවාහිනිය 7 වෙනි පැයට එහෙම එනවා. එන වාහනේ කවදාවත් ජනාධිපති ලේකම් කාර්යාලය කියන බෝඩ් එකවත් දාන්නේ නැහැ. ඒ තරම් නිහතමානී. ඒ නිසා මේ පුවත විශේෂයෙන්ම උපුටා ගන්නවා. ඊළඟට පැරණි විචාර මිනුම් දඬු අද කාලේට හරියන්නේ නැහැ කියලා ප්‍රවීණ ලේඛක මාධ්‍යවිදී චූලාබේ ශාන්තකුමාර හේරත් විමර්ශා සාහිත්‍ය සංග්‍රහයට කරන සංලාපයේදී සඳහන් කරනවා වර්තමානයේ වන විට අපේ නවකතාකරුවන් නැවුම් තේමා සහ අලුත් ආකෘතින් සොයාගෙන යනවා. පාඨක ආකර්ෂණීය දිනාගත හැකි උපක්‍රම භාවිත කරනවා. විශ්ව සාහිත්‍යයේ ඇසුර ඇතැම් විට ඒට බලපාන්නේ නැති. කෙසේ වෙතත් වර්තමානයේ අලුත් හදා බැලීම් තුලින් අපට බොහෝ අපූර්ව කෘති හමු වෙනවා. හැබැයි විශ්ව සාහිත්‍ය ලං කර ගන්නවා වගේම අපේ පාඨකයාට උචිත මාත්‍රාව තෝරා ගැනීමත් වැදගත් කියලායි ගාමිණී කන්දේපොළ සමග කරන සංලාපයේදී චූලාබේ ශාන්තකුමාර හේරත් මාධ්‍යවේදියෙක්. මොකද මාධ්‍යවේදිය පතපොත ලියන එක අගය කරන්න ඕනේ. අපේ නිෂ්පාදක ඉන්දික වීරගුණ පොත් ගණනාවක් රචනා කරපු මාධ්‍යවේදියෙක්. ඒ නිසා අපි ඒවත් මතක් කරගෙන මේ යුතුයකම ඉෂ්ට කරා. ඒක කිව්ව හින්දාම මට චූටි කැලේ දෙකක් තියෙනවා. ඉදිරි මාස 9 තුලදී අධිකරණ ශාලා 90ක් කියලා සඳහන් කරලා තියෙනවා. මොකද අධිකරණයේ විශාල තදබදයක් තියෙනවා. ඉදිරි මාස 9 තුලදී අධිකරණ ශාලා 90ක් ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා එතකොට ඉතාමත්ම ඉක්මනින් අධිකරණ කටයුතු කරගන්න පුළුවන් වෙයි කියන එක තමයි බලාපොරොත්තුව. 2021 වසරේ දුම්රිය ගැටීම නිසා ජීවිතක්ෂර පත් වෙලා තියෙනවා 99 දෙනෙක්. ඒ වගේම තමයි 155 දෙනෙක් තුවාල ලබා තියෙනවා කියන එකත් සඳහන් කරලා තියෙනවා මේ. කාටුන් බලන්න හදන්නේ දාස හපුවලානගේ සුවාරිස් කාටුනය මම මුලින්ම අද තෝරගත්තා. ජීඑල් වැඩ කරන්නේ නැහැ කියලා ඇයි සර් බොරු කිව්වේ? මෙන්න සුවාරිස් අහනවා SB ඇමතුමාගෙන්. එයා මොනවද කරන වැඩ? ඇයි රජයේ වටිනාකම් ගැන දේශන දෙන්නේ? මං හිතන්නේ ඒ ඇරෙන්න අද සියල්ලම වගේ කාටුන් නිර්මාණය වෙලා තියෙන්නේ පෝට් සිටිය සම්බන්ධ කතාබහට. දාස හපුවලාන ලංකාදීපයට අඳිනවා කාටුන් එකක්. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා පෝට් සිටිය උඩ තිබ්බ කාල බෝම්බයක් තියලා නූලට ගිනි තිබ්බා. දැන් අන්තිමට බලනකොට මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුව ගාන්ට ගෙනල්ලා ඒ බෝම්බේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ පිටිපස්සෙන් තියලා දැන් මේ සේවා නූල ගිහිල්ලා අන්තිමට පෝට් සිටියද කැබලි වෙන්නේ. බලන්නකො මොකද වෙන්නේ කියලා. දිනවෙන පුවත්පත අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනයක් ඉදිරිපත් කරන්න සූදානම්. පෝට් සිටිය සම්බන්ධයෙන්මයි. අනුරු කුමාර දිසානායක සහෝදරයා සරුංගලයක් අරගෙන යනවා පෝට් සිටිය අරින්න. සරුංගල් යවන්න යනකොට කතාවක් කියනවා. මුහුද ගොඩකර වරාය නගරය හැදුවේ සරුංගල් අරින්න නෙවෙයි. ජොන්සන් ෆර්නාන්දු මන්ත්‍රීවරයා තමයි මේ ප්‍රකාශය කරේ. අනුරු කුමාර සරුංගල් යවන්න තමයි පෝට් සිටියට යන්නේ. මේ යන විදිහට ඒගොල්ලෝ කියන විදිහට වැඩ කරන්න ගියොත් එමෙ ඉතින් සරුංගල් යවන්න තමයි සිද්ධ වෙන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමිනි පුවත්පතෙන් තෝරගන්නේ වරාය නගරයට ලංකාවේ නීතියම තියෙන්න ඕනේ කියන්නේ ඇයි සර්? අපේ රටේ තරම් සැමට සමාන සාධාරණ නීතියක් තුන් ලෝකේ කොහෙවත් තියනවද බං? ඒ නිසා මේ නීතියම තමයි වරාය නගරෙත් තියෙන්න ඕනේ. අද පුවත්පතේ ජනරානි කාටුනය තෝරගත්තා. අද පුවත්පතේ ජනරානි චීනෙන් ණය අරන් අන්තිමේ චීනට යටත් වෙන්න වෙයි. චීනේ අපිට යටත් වෙන්න පුළුවන්. ඒ කොහොමද? අපි ණය දීලා චීනේ බංකොලොත් වෙලා චීනේ අපිටත් යටත් වෙන්න පුළුවන් කියලායි ජනරානි කියන්නේ. අවන්ත ආටිකලගේ කාටුනේ තෝරගන්නවා අද පුවත්පතෙන්. අවන්ත වෙන තැනකට අපිව ගෙනවන දේශපාලනඥයෝ බලන් හිටියා. එන්න තතේ තියාගෙන එන්නත සාක්කුවේ දාගෙන බලන් හිටියා. අපිත් ඉතින් අවුරුදු කෙලියා ගිහිල්ලා කණාමුට්ටිය
බිඳින්නයි හදන්නේ අවුරුදු කාලේ කෙලින්නයි හදන්නේ කොවිඩ් කියන කනාමුට්ටියට කෙලිය කියන වචනේ වරදක් නැහැ කෙලිය කියන ක්‍රීඩාවට අවන්තාටිගල කියන විදිහට අපි කෙලිල්ලක් අවුරුදු කාලේ කොවිඩ් වලට කියලයි අවන්ත කියන්නේ. හසන්ත විජේනායකගේ කාටුනේ අරුණ පුවත්පතේ ගොළුබෙලි ගමනින් තමයි පවිත්‍රා මැතිනිය අරගෙන එන්නත් දෙවනි මාත්‍රාව දීම සහ පළවෙනි මාත්‍රාවත් ලැබිච්ච නැති බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් තමයි අද අරුණ කාටුනේ. දවසේ 14 විදුර අබේනායකගේ රංචගොඩ ළමයා තියාගත්ත ඊළඟට කියන්න 5000 බලෙන් අමතකයි බඩු මිල සුන්වී ගියා විසපොල් තෙලෙහි වියවුල බන්දුල දුන් මල්ල ගැන නොකර කලබල දැන් හිනෙහෙමු පෝට් සිටි රැඟුම බල මේක හැමෝටම පාඩමක් සතියට එකයිද සටන් පාට තියෙන්න ඕනේ එහෙම නැත්නම් සතියක් විතරයි දෙක සටන් පාටයක් දුවන්න පුළුවන්. මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ කාටුනේ තෝරගත්තා. මව්බිම පුවත්පතේ හම්බන්තොට වරාය වික්කට පසු ඊට බදුසාන දෙන්න හදපු රනිල්ට අපි විරුද්ධ වුණා. අනුර කුමාර දිසානායක. එහෙම වුවත් නැතුවම නෙවෙයි රනිල් වික්‍රමසිංහ කියනවා. රංචගොඩ ළමයා තෝරගන්නවා අද අරුණ පුවත්පතෙන් ගිනි විජ්ජුම්බර අඩුවක් නැති මෙරටේ පෝට් සිටිය අලුත්ම ගිනි බෝලය වී දාස විජේ අපක්ෂ වී එක්පසකින් විපක්ෂයෙන් නඩු ගොඩකුත් ඒ අතර පාරක් කපන්නට ගත්තත් නඩුය බොහෝ වර්ජන තර්ජන හිසකිස් ගානටය කොයිදේ ඇරඹුවත් එහි ඇදකුද හොයලා එකතැන ඉඳමු හැමදා අපි රටක් ලෙස එකතැන ඉඳමු හැමදා අපි රටක් ලෙස. අද මගේ අතේ තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඩොග් ටොක් මුලින්ම කියලින්නම් ප්‍රියන්ති පෙරේරා. මේක ඔයාලට වුණ ලස්සනයි. වරාය නගරයක් හැදුවේ සරුංගල් අරින්න නෙවෙයි බං. ඩොග් ටොක් මේ කතා කරන්නේ. ඒක මන් දන්නේ නැහැ. ඒත් මං අහලා තිනවා අප්‍රිකාවේ ජිබුටි රටේ ওই විදිහට වරාය නගරයක් හදලා අන්තිමේදී යුද හමුදා කඳවුරක් දාන්න ඒක චීනෙට බාර දෙන්න වුණා කියලා. අද පුවත්පතේ ඩොග් ටොක්. ඕකයි තත්ත්වයේ දිවයින පුවත්පතට අනුරාධයි ලියන්නේ පෝට් සිටියේ නෑ චීනයේ කොලනි තනා අලි සබ්රිලා පවසයි දස අතට වනා විපක්ෂයේ තර්ක ඒවට එරෙහි වුණා මේවා අසං මඤ්ඤං වී සිටිති දනා මඤ්ඤං වෙන්න ඕනේ අපි ඇත්ත හොයාගෙන යමු වෙනස් විදියකට හිතමු අර දූපතක් මතුවීම පවා සුබවාදීව හිතන කෙනෙක්ට ඒක හොඳ අවස්ථාවක් අද රෑ 10:30ටත් මේක ගැන තවදුරටත් කතා කරනවා ඒ හැම කතාවක්ම අහන්න ඔබ නිදහස්ව හිතන්න ස්වාධීනව හිතන්න ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක නැදී සිටින්න. හොඳයි අපි ගිහින් එන්නම්. ලස්සන දවසක ඔබ සියලු දෙනාට හැමදාම වගේ මතක් කරනවා කොවිඩ් ඔළුවේ තියාගෙන ඉන්න ඕන මුවාවරණ අත් හොඳට හොදන්න ඕන දෑතක දුර එහෙම නැත්නම් මීටර 2ක දුර තියාගෙන වැඩ කටයුතු කරන්න ඕන. අපි පරිස්සම් වුණොත් අපිට මේ ලෝකය පරිස්සම් කරගන්න පුළුවන් වෙයි. අපේ රට අපිට පරිස්සම් කරන්න හැකියාව ලැබෙයි. ගිහින් එන්නම් ලස්සන දවසක්.